තෙරුවන් දිමුතු අසංක ලියනගේ YouTube නාලිකාවත් එක්ක සුපුරුදු පරිදි අද අපි ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මේ පාර ඕලෙවල් යන්නේ ඉන්න ආදරණීය දුවේ පුතේ ඔබ වෙනුවෙන් පළවෙනි පාඩමේ පොඩි කොටසක් මීට කලින් ඔබට ඉදිරිපත් කරා. අද අපි සූදානම් පළවෙනි පාඩමේ පෘථිවි සංයුතය ඇතුලේ අපි කතා කරන තවත් සුවිශේෂී පද්ධතියක් ගැන කතා කරන්න. ඒ තමයි වායුගෝලීය පද්ධතිය. මේ වායුගෝලය ගැන කතා කරනකොට ආදරණීය දුවේ පුතේ අපි හැමෝම මේක දන්නවා. ඒ කියන්නේ අපි හැමෝටම මිනිසා ඇතුළු සියලු ජීවීන්ට වායුගෝලය ඉතාම වැදගත්. අපි දන්න සාමාන්‍ය හැම ජීවියෙක්ම ශ්වසනය සඳහා ගන්න ඔක්සිජන් වායුව, ශාක ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය සඳහා ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව නේ මේ හැම දෙයක්ම අපට ලැබෙන්නේ වායුගෝලය තුළ. එතකොට අපි මේ කතා කරන්න හදන්නේ අපි අවට තියෙන මේ අපූර්ව වායු ස්තරය ගැන. ඉතින් මේ පෘථිවි වායුගෝලය ගැන කතා කරනකොට අපි කියනවා පෘථිවිය අවට තියෙන තුනී වායු ස්තරය තමයි පෘථිවි වායුගෝලය කියලා කියන්නේ. මේක හරියට අපි කියන පෘථිවිය අවට තියෙන තුනී වායු කවරයක් කියලා. නේ? හරියට මේක අපි නිකන් ඇඳුමක් ඇඳන් ඉන්නවා වගේ. පෘථිවිය වටේ පෘථිවිය ආරක්ෂාවට පෘථිවිය වටේ තුනී වායු ස්තරයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ වායු ස්තරය තමයි පෘථිවිය බොහෝ දේවල් වලින් ආරක්ෂා කරගන්නේ. පෘථිවි ජෛවගෝලයේ පැවැත්මට නේ පෘථිවිය ආරක්ෂාව සඳහා මේ ගොඩක් දේවල්ට මේ වායුගෝලය කියන එක ඉතාම වැදගත් ස්තරයක්. ඉතින් මේ පෘථිවි වායුගෝලය තුල අපි කතා කරනකොට නේ වායුගෝලය කිව්වම තියෙනවනේ විවිධ දේවල්. වායු වර්ග තියෙනවා, ජල වාෂ්ප තියෙනවා, අපද්‍රව්‍ය තියෙනවා නේ වායුගෝලයේ හැදලා තියෙන මේ විවිධ දේවල් ගොඩක එකතුවකින්. මේ හැම දේ අතර වායුන් කියන එක පෘථිවි වායුගෝලයේ සංයුතිය ගැන කතා කරනකොට අතිශය වැදගත්. අපි දන්නවා සාමාන්‍ය පෘථිවිය වායු වර්ග විශාල ප්‍රමාණයක එකතුවක්. මේ වායු වර්ග වලින් මතක තියාගන්න ප්‍රධාන වායු වර්ග හතරක් තියෙනවා. ප්‍රධාන වායු වර්ග හතරක් තියෙන මොනවාද? නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ්. මොනවාද? නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ් නේ මේ ප්‍රධාන වායු වර්ග හතරට අපි කියනවා වායුගෝලයේ තියෙන බහුල වායුන් කියලා. මොනවාද මේවා? වායුගෝලයේ තියෙන බහුල වායුන් කියලා අපි මේවට කියනවා. නේ මේ බහුල වායුන් ගත්තට පස්සේ අපි දන්නවා නයිට්‍රජන් ගත්තොත් 78.09ක්, ඔක්සිජන් 20.95ක්, ආගන් 0.93ක්, නයිට්‍රජන් 0.03ක්. මේ විදිහට මේ බහුල වායුන් වර්ග හතරේ එකතුව මුළු වායුගෝලයේ තියෙන මුළු වායු ප්‍රමාණයෙන් 99.999ක්. කොච්චරද? 99.999ක්ම තියෙන්නේ මෙන්න මේ කියන ප්‍රධාන වායු වර්ග හතර. ඉතින් ආදරණීය දුවේ පුතේ නේ මේ ප්‍රධාන වායු වලට අමතරව තියෙන ඒවට අපි කියනවා මොනවා කියලාද? ඒවට අපි කියනවා විරල වායුන් කියලා. මොනවාද ඒවට අපි කියන්නේ? විරල වායුන් කියලා. මේ විරල වායුනොත් නේ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකදී සමහර වෙලාවට ස්වභාවිකව ඇති වෙන නේ ගිනි කඳු පිපිරීම් වලින් ඊට පස්සේ සමහර සතුන්ගෙන් වමාරා කන සතුන් වගේ අය පිටකර මීතේන් වගේ වායුන් වලින් නේ සමහර වෙලාවට මේ තියෙන සංයුතීන් විවිධ මොහොතවල වල විවිධ අවස්ථාවල වෙනස් වෙනවා යම් ප්‍රමාණයකින්. හැබැයි අපි පොදුවේ ගත්තට පස්සේ මෙන්න මේ කියන සංයුතීන් වායුගෝලය තුල වායු වර්ග දකින්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි වායු විතරක් නෙවෙයි වායුගෝලයේ තියෙන්නේ. තව මොනවද තියෙන්නේ? ජල වාෂ්ප තියෙන වායුගෝලය. අපි ආර්ද්‍රතාවය කියලා කියන්නේ වලාකුළු හැදෙන්නේ, වැස්ස නිර්මාණය වෙන්නේ, ජල බිඳු නිර්මාණය වෙන්නේ. ඒ වායුගෝලයට ජල බිඳු නිර්මාණය කරන්නේ මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප මගින්. නේ? ඒතර වායුගෝලයේ සංයුතිය ගැන කතා කරනකොට ජල වාෂ්පත් වායුගෝලයේ අනිවාර්යයෙන්ම දකින්න තියෙන සුවිශේෂීම කොටසක්. ඒ වගේම තමයි වායුගෝලය තුළ තව තියෙනවා අපද්‍රව්‍ය. මොනවද මේ අපද්‍රව්‍ය කියලා කියන්නේ? නේ? දූවිලි අංශු, දැලි වර්ග, නේ? ලවණ වර්ග මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නේ? කොහොමද දූවිලි අංශු වගේ දේවල් එකතු වෙන්නේ? අපි දන්නවා සාමාන්‍ය ශුෂ්ක ප්‍රදේශවල, කාන්තාර වගේ ප්‍රදේශවල, වියලි කලාපීය ප්‍රදේශවල සුළඟත් එක්ක දූවිලි වායුගෝලයට එකතු වෙනවා. නේ? ඊට පස්සේ සමහර යමහල් විදාරණය වෙනකොට ගිනි කඳු පුපුරනකොට විශාල පාසාන ප්‍රමාණය පස් ප්‍රමාණයක් දූවිලි විදිහට වායුගෝලයට එකතු වෙනවා. ඒ වගේම තමයි නේ
දැලි වර්ග නේ දැලි වර්ග කොහොමද එකතු වෙන්නේ? වනාන්තර ගිනි ගන්නකොට පොසිල ඉන්ධන දහනයේදී මේ වගේ විවිධ හේතුන් නිසා වායුගෝලයට එකතු වෙන මොනවාද? දැලි වර්ගත් එකතු වෙනවා. ඊට පස්සේ ලවණාංශු ගොඩක් වෙලාවට සාගර ජලයේ රළ බිඳෙනකොට නේ රළ බිඳෙනකොට ජලය කලින විදිහට වායුගෝලයට එකතු වෙනවා. නේ මෙන්න මේ විදිහට වායුගෝලය ගත්තට පස්සේ වායුගෝලයේ අපූර්ව එකතුවක් අපූර්ව සංයුතියක එකතුවක් විදිහට තමයි වායුගෝලය කියන එක හඳුනා ගන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ විදිහට වායුගෝලය ගැන පෘථිවි වායුගෝලයේ නේ මේ වායු වර්ග ජල වාෂ්ප අපද්‍රව්‍ය මේ ගොඩක් දේවල් එකතු වෙලා මේ පෘථිවි වායුගෝලය හැදිලා තියෙනවා. නේ මේ වායුගෝලය ප්‍රධාන ස්තර කිහිපයකින් යුක්තයි. මේ වායුගෝලය ප්‍රධාන ස්තර කිහිපයකින් යුක්තයි. මොනවාද? පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝගෝලය, තාපගෝලය විදිහට ප්‍රධාන ස්තර කිහිපයකින් මේ වායුගෝලය හැදිලා තියෙන්නේ. නේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ ස්තර අණුව තමයි වායුගෝලයේ නේ වෙනස් වෙන්නේ. අපි දන්නවා නේ සාමාන්‍ය පෘථිවි වායුගෝලය ගැන අපි කතා කරනකොට මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 120ක් විතර ඉහළට යනකම් නේ මේ ස්තරවල පැතිරීම දකින්න තියෙනවා. හැබැයි මේ ස්තර තාපගෝලය අවසන් වුණාට පස්සෙත් කිලෝමීටර් 10000ක් වගේ උසකට යනකම් නේ වායුගෝලය පැතිරෙනවා. හැබැයි අපි අර කතා කරන ප්‍රධාන ස්තර ටික තියෙන්නේ මෙන්න මේ කතා කරන කිලෝමීටර් 120ක් වගේ උස සීමාවක් තුල. අපේ වායුගෝලයේ ප්‍රධාන ස්තර හතරක් තියෙනවා කියලා කිව්වනේ. ඒ තමයි පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝගෝලය, තාපගෝලය. අපි භූගෝල විද්‍යාව තුළ මම මේ කතා කරන ඕ ලෙවල් කරන ආදරණීය දුවේ පුතේ ඔබ වෙනුවෙන් නේ සාමාන්‍යයෙන් අපි මේක පොඩි රූප සරහනක් තියෙනවා මතක තියාගන්න. හැබැයි ඒ ලෙවල් දුවා පුතාලා මේ රූප සරහන හඳින්න ලෑස්ති වෙන්න එපා. ඔයගොල්ලෝ ටික සංකීර්ණ රූප සරහනක් තියෙන්නේ. අපි ඕ ලෙවල් එකේදී මේක පොඩි සරල රූප සරහනක් හදනවා. අපි ඒකෙදි මෙන්න මෙහෙම පෘථිවිය අපි මෙහෙම පෘථිවිය අරගෙන අපි මෙතන ඉඳලා අපි මෙහෙම ඉහළට වායුගෝලීය ස්තර ටික දක්වනවා. මේකේ මතක තියාගන්න දල වශයෙන් කිලෝමීටර 20ක් විතර උසකට තමයි පරිවර්තී ගෝලය තියෙන්නේ. කොහෙද? දල වශයෙන් කිලෝමීටර 20ක් විතර දුරකට තමයි පරිවර්තී ගෝලය තියෙන්නේ. ඊට පස්සේ මේ පොළවේ ඉඳලා කිලෝමීටර් 50ක් වගේ උසකට කිලෝමීටර් 50ක් වගේ උසකට තියෙනවා අපරිවර්තී ගෝලය. අපරිවර්තී ගෝලය. ඊට පස්සේ කිලෝමීටර් 80ක් වගේ උසකට අපිට හම්බ වෙනවා මෙසෝ ගෝලය. ඊට පස්සේ පුතේ කිලෝමීටර් 120ක් වගේ උසකදී අපිට හම්බ වෙනවා තාප ගෝලය. ඊට පස්සේ වායුගෝලය අවසන් වෙන්නේ කිලෝමීටර් 10000ක් වගේ උසකදී. මෙතන තියෙන මොකද්ද? අජට ගෝලය. මේ විදිහට වායුගෝලය තුළ ප්‍රධාන ස්තර හතරකුත් තාපගෝලයට ඔබ්බෙන් වායුගෝලය අවසන් වෙනතුරු අජට ගෝලය කියලා ස්තරයකුත් ගැන අපි කතා කරනවා. ඉතින් දැන් අපි කතා කරමු මේකේ තියෙන පහළම ස්තරය. මොකද පහළම තියෙන්නේ පරිවර්තී ගෝල ස්තරය. මේ පරිවර්තී ගෝලය ගැන. පරිවර්තී ගෝලය සාමාන්‍යයෙන් කිලෝමීටර් 8ක් 12ක් වගේ උසකට විහිදෙන. ඉතින් මේක තමයි අපට ආසන්නෙම තියෙන ස්තරය. මේ ජීව ක්‍රියාවලිය මිනිස් ක්‍රියාවලියස් නේ සත්තුන්ගේ ක්‍රියාවලිය සාක මේ හැම දෙයක්ම දකින්න තියෙන්නේ මේ පරිවර්තී ගෝල සීමාව තුළ. මේක හරි අපූර්වයි. මේක තමයි නේ ජෛව ක්‍රියාවලිය සිද්ධ වෙන, කාලගුණික සංසිද්ධි සිද්ධ වෙන මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ ස්තරය තුළ. මේ පරිවර්තී ගෝලය තුළ අපූර්ව දෙයක් වෙනවා. ඒ තමයි පරිවර්තී ගෝලය තුළ පතන ශීඝ්‍රතාවය ක්‍රියාත්මක වෙනවා. මොකද්ද දුවේ පුතේ මේ පතන ශීඝ්‍රතාවය කියලා කියන්නේ? මේ පතන ශීඝ්‍රතාවය කියලා කියන්නේ සාමාන්‍ය පරිවර්තී ගෝලය තුළ ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා. මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්කෝ. ඔබ කොළඹ ඉඳලා හම්බන්තොට ඉන්නකොට කොළඹ හම්බන්තොට වගේ
විරලබඩ ප්‍රදේශවල ඉන්නකොට ටිකක් උෂ්ණත්වය වැඩිනේ. ඔබ ටික ටික රට මැදට එන්නකෝ. නේ? දැන් එහෙම රට මැදට ඇවිල්ලා අපි බදුල්ලට වගේ එනකොට ටිකක් උෂ්ණත්වය අඩු වෙනවා. නේ? බණ්ඩාර වලට එහෙම යනකොට තව ටිකක් උෂ්ණත්වය අඩු වෙනවා. නුවරට යනකොට උෂ්ණත්වය හොඳටම අඩු වෙනවා. නේ? ඔබ හෝටන් තැන්නට පිදුරු තලාගලට වගේ ගියොත් හොඳටම උෂ්ණත්වය අඩු වෙනවා. එවරස්ට් වගේ තැනකට ගියොත් මොකද්ද වෙන්නේ? තනි අයිස් ආයක් බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඉහළට යන්න යන උෂ්ණත්වය අඩු වෙනවා. මෙන්න මේ ඉහළට යන්න යන උෂ්ණත්වය අඩු වෙන එකට අපි කියන නමක් මොකද්ද කියන්නේ? පරිසර පතන ශීඝ්‍රතාවය. මොකද ඒකට අපි කියන්නේ පරිසර පතන ශීඝ්‍රතාවය. නේ? මේ පරිසර පතන ශීඝ්‍රතාවය නිසා තමයි මේ ඉහළට යන්න යන උෂ්ණත්වය අඩු වෙලා තියෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පරිවර්තී ගෝලය තුළ. ඒ නිසා පරිවර්තී ගෝලය හරි අපූර්වයි. නේ? ඊට අමතරව නේ පරිවර්තී ගෝලය තුළ තමයි සියලු ජෛව ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. සාක සතුන් නේ සාක ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය, සතුන්ගේ සියලු ක්‍රියාවලින්, පක්ෂීන් පියාසර කිරීම මේ සියල්ල සිද්ධ වෙන්නේ පරිවර්තී ගෝල සීමාව තුළ. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ. නේ මේ පරිවර්තී ගෝලය තුළ තව දේවල් ගොඩක් වෙනවා. මේ කාලගුණික සංසිද්ධි, දේශගුණික සංසිද්ධි. අපේ අම්මා තාත්තා කියන්නේ මේ දවස්වල කාලගුණය මාර අප්සෙට් කියලා. නේ උෂ්ණත්වය නේ අපි වලාකුළු ඇති වෙන ඒවා නේ අපි වලාකුළු දකින්න තියෙන පරිවර්තී ගෝලය තුළ. ඊට පස්සේ වර්ෂණය ඇති කරන්නේ, සුළඟ නිර්මාණය වෙන්නේ, මීදුම ඇති වෙන්නේ. මේ හැම දෙයක්ම වෙන්නේ පරිවර්තී ගෝල සීමාව තුළ. මේ හැම දෙයක්ම වෙන්නේ පරිවර්තී ගෝල සීමාව තුළ. ඒ විතරක් නෙමෙයි. සාමාන්‍ය පරිවර්තී ගෝලයේ ඉහළට යන්න පරිවර්තී ගෝලයේ ඉහළට යන්න දැන් ගුවන් ඉහළ ජෙට් යාන ගුවන් යාන වගේ දේවල් මේ පරිවර්තී ගෝලයේ ඉහළම සීමාවේ තමයි මේ ඒගොල්ලෝ ප්‍රයාසර කරන්නේ. නේ? මේ වගේම දැන් මේ පරිවර්තී ගෝලයේ සාමාන්‍ය ගත්තට පස්සේ මේක වායුගෝලය ඉතාම වැදගත් ස්තරයක්. මේක අවසන් වෙන සීමාවේ. ඒ කියන්නේ පරිවර්තී ගෝලය සහ අපරිවර්තී ගෝලය කියන ස්තර දෙක එකට සම්බන්ධ වෙන, ඒ දෙක සම්බන්ධ වෙන කලාපය, මේ කලාපය අපි සංක්‍රාන්ති කලාපයක් විදිහට හඳුනා ගන්නවා. මේකට අපි කියන මොකක් කියලාද? පරිවර්තී මණ්ඩලය කියලා. මොකක්ද ඒකට කියන්නේ? පරිවර්තී මණ්ඩලය කියලා. එතකොට පරිවර්තී ගෝලයේ ඉහළ සීමාවේ අපිට හම්බ වෙනවා මොකද්ද? පරිවර්තී මණ්ඩලය. දැන් අර මට පොඩි ඉස්සලා අමතක වුණා. දැන් පතන ශීඝ්‍රතාවය ගැන කතා කරනකොට මේ පතන ශීඝ්‍රතාවය කියලා අපි කියවනේ ඉහළට යන උෂ්ණත්වය අඩු වෙන එක. ඒ අඩුවීම දුවේ පුතේ කොහොමද අඩු වෙන්නේ? ඉහළ යන සෑම මීටර දහසකටම සෙන්ටිග්‍රේඩ් 6.4 බැගින්. කොච්චර අඩු වෙනවද? ඉහළ යන සෑම මීටර දහසකටම, ඒ කියන්නේ කිලෝමීටරයකට සෙන්ටිග්‍රේඩ් නැත්නම් සෙල්සියස් 6.4 බැගින් උෂ්ණත්වය අඩු වෙනවා. නේ? මෙන්න මේක මුහුදු මට්ටමේ ඉඳලා පරිවර්තී ගෝලයේ අවසන් වෙනකන් මේක අඛණ්ඩව සිද්ධ වෙනවා. මේක අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒකට තමයි අපි පතන ශීඝ්‍රතාවය කියලා කිව්වේ. ඉතින් දැන් මේ පරිවර්තී ගෝලයෙන් පස්සේනේ අපි කිව්වේ අපරිවර්තී ගෝලය තියෙනවා කියලා. මේ අපරිවර්තී ගෝලය සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා නැත්තම් පෘථිවි තලයේ සිට කිලෝමීටර් 50ක් දක්වා ඉහළකට විහිදෙනවා. මේ අපරිවර්තී ගෝලය තුල දැන් ආයෙ වැඩක් වෙනවා. දැන් පරිවර්තී ගෝලයේදී උනේ පතන ශීඝ්‍රතාවය ක්‍රියාත්මක වුණානේ. ඉහළට යන උෂ්ණත්වය අඩු වුණානේ. අපරිවර්තී ගෝලය තුලදී උෂ්ණත්වය අඩු වෙනවට නැවත මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. නැවත උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය පරිවර්තී ගෝලයේ අවසන් වෙනකොට සෙන්ටිග්‍රේඩ් -57 වගේ දක්වා උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. ඒ උෂ්ණත්වය අඩු වීම නැවත සෙල්සියස් බිඳුව දක්වා නැත්නම් සෙන්ටිග්‍රේඩ් බිඳුව දක්වා උෂ්ණත්වයේ ක්‍රමානුකූලව වැඩි වෙන්න පටන් ගන්නවා. කොහෙදද? අපරිවර්තී ගෝලය තුලදී. උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. මේ විදිහට පරිවර්තී ගෝලයේ ඉහළ සීමාව පරිවර්තී මණ්ඩලය කියලා අපි කියනවා. නේ? සමන පරිවර්තී ගෝලය තුල ඉහළට යන උෂ්ණත්වය අඩු වෙනවනේ. ඒ අඩු වෙන එකට අපි කියන්නේ පතන ශීඝ්‍රතාවය කියලා. මේ පතන ශීඝ්‍රතාවය ඉහළ යන සෑම මීටර දහසකටම සෙන්ටිග්‍රේඩ් 6.4 බැගින් අඩු වෙන්නේ. සෙන්ටිග්‍රේඩ් 6.4 බැගින් අඩු වෙන්නේ. දැන් මේ පරිවර්තී මණ්ඩලයට ආවට පස්සේ, ඒ කියන්නේ පරිවර්තී ගෝලයේ අවසාන සීමාවයි අපරිවර්තී ගෝලයේ ආරම්භයයි. මේ වෙනකොට උෂ්ණත්වය අඩු වෙලා සාමාන්‍යයෙන් -57ක් වගේ දක්වා උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. දැන් අපරිවර්තී ගෝලය ආරම්භ වෙනවා.
අපරිවර්ති ගෝලය ආරම්භ වුණාට පස්සේ අපරිවර්ති ගෝලය විහිදෙනවා සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා නැත්නම් පෘථිවි තලයේ ඉඳලා කිලෝමීටර් 50ක් විතර උසකට. කොච්චර උසකටද? කිලෝමීටර් 50ක් වගේ උසකට මේක විහිදෙනවා. දැන් මොකද වෙන්නේ? අපරිවර්ති ගෝලය පරිවර්ති ගෝලය වෙනස් වෙන්නේ. මේක ඉහළට යන්න උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. පරිවර්ති ගෝලය ඉතින් අඩු වුණානේ. දැන් මේක ඉතින් වැඩි වෙන්න පටන් ගන්නවා. මෙහෙම වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ට ජීවීන්ට පෘථිවියේ පැවැත්මට ඊටාම වැදගත් ස්තරයක් තියෙනවා. ඒ තමයි කිලෝමීටර් 20ක් 30ක් විතර උසකින් තියෙනවා. මොකද්ද? ඕසෝන් ස්තරය. මේ ඕසෝන් වායු ස්තරය. මේ ඕසෝන් වායු ස්තරය මගින් සූර්යයා නිකුත් කරන අහිතකර වායු කිරණ, අහිතකර වායු වර්ග විශාල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න. අහිතකර සූර්ය කිරණ වර්ග විශාල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න මේ ඕසෝන් වායු ස්තරය මගින්. මොනවාද මේ අවශෝෂණය කරගන්නේ? පාරජම්බුල කිරණ. මේක ජීවිත ඉතාම හිතකරයි. නේ? පාරජම්බුල කිරණ සම්පූර්ණයෙන්ම ඕසෝන් ස්තරය මගින් අවශෝෂණය කරගන්නවා. ඒ නිසා අපරිවර්ති ගෝලය තුල එකතු වෙන සූර්ය රශ්මි නැත්නම් සූර්ය තාප ප්‍රමාණය වැඩි. ඒ නිසා අපරිවර්ති ගෝලය තුල පරිවර්ති ගෝලයට වඩා වෙනස් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ තමයි ඉහළට යන්න උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපරිවර්ති ගෝලයේ වැදගත් වෙන තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් සුපර්සොනික් ජෙට් යානා වගේ දේවල් පියාසර කරන්නේ මෙන්න මේ අපරිවර්ති ගෝල සීමාව තුල. ඒ වගේම තමයි දැන් ඔබට තේරෙන්න ඕන ඕසෝන් ස්තරය මොකද කරන්නේ? ඕසෝන් ස්තරය මගින් පෘථිවිය ආරක්ෂා කරනවානේ. පෘථිවියට අහිතකර පාරජම්බුල කිරණ පෘථිවියට වැටෙන්න දෙන්නේ නැතුව බලා ගන්නනේ, පාලනය කරනවානේ. එතකොට මේ අපරිවර්ති ගෝලය කියන්නේ පෘථිවියට ආරක්ෂකෙක් වගේනේ. මෙයා තව විදිහකට පෘථිවිය ආරක්ෂා කරනවා. ඒ තමයි අභ්‍යවකාශයේ සිට පෘථිවියට කඩාගෙන වැටෙන සමහර උල්කාශ්ම කොටස්, උල්කාපාත මේ දේවල් පොළවට වැටෙන්න දෙන්නේ නැතුව මේ අපරිවර්ති ගෝලයේ තියෙන වායු සංයුතිය මගින් මේවා ගිනි ගන්න සලස්වනවා. එහෙම ගිනි ගන්න සලස්වලා මේවා කුඩා කොටස් වලට කඩලා දහනය කරලා උල්කාපාත විදිහට පහළට අපට දර්ශනය කරනවා. ඒ නිසා පෘථුවිය එක පැත්තකින් අහිතකර සූර්ය විකිරණයෙන් ආරක්ෂා කරන්නේ අපරිවර්ති ගෝලය, අනිත් පැත්තෙන් උල්කාශ්ම වලින්, උල්කාපාත වලින් වෙන්න පුළුවන් හානිය වළක්වන්නේ මේ අපරිවර්ති ගෝලයේ තියෙන වායු සංයුතිය මගින්. අපරිවර්ති ගෝලයේ ඉහළ සීමාවට අපි කියනවා අපරිවර්ති මණ්ඩලය කියලා. අපරිවර්ති ගෝලයේ ඉහළ සීමාව අපි කියන අපරිවර්ති මණ්ඩලය කියලා. සාමාන්‍ය දුවේ පුතේ කිලෝමීටර් 48ත් 50ත් අතර සීමාව තුළ මේ අපරිවර්ති මණ්ඩලය පිහිටලා තියෙනවා. අපරිවර්ති මණ්ඩලයට ඉහළින් තමයි මෙසෝගෝලය තියෙන්නේ. මේ මෙසෝගෝලය තමයි පෘථිවියේ උෂ්ණත්වය අඩුම ස්තරය. පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය අඩුම ස්තරය. මෙසෝගෝලය කිලෝමීටර් 50න් පටන් අරගෙන කිලෝමීටර් 80 දක්වා වේදෙනවා. කිලෝමීටර් 50න් පටන් අරගෙන 80ක් දක්වා ඉහළට වේදෙනවා. 80 තමයි මෙසෝ මණ්ඩලයෙන් මේක අවසන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඉහළට යන්න උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වෙනවා. ඉහළට යන්න උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වෙනවා. දැන් සාමාන්‍ය ගත්තට පස්සේ මේ මෙසෝගෝලය තුල ජල වාෂ්ප, දූවිලි අංශු වගේ දේවල් අන්තර්ගත නැහැ. ජල වාෂ්ප, දූවිලි අංශු වගේ දේවල් අන්තර්ගත ඒවා ඊටාම අඩුයි. ඒවා ඇත්තෙම නැති තරම්. ඒවා ඇත්තෙම නැති තරම්. සාමාන්‍යයෙන් මේ කලාපය තුල උන්නතාංශයත් එක්ක ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වෙනවා. මේකේ විද්‍යුත් අංශු, අයන අංශු, විද්‍යුත් අංශු බහුලව දකින්න තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට විද්‍යුත් චුම්බක ශක්තිය ඊටාම ප්‍රබලයි. ගුවන්විදුලි සම්ප්‍රේෂණය වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙසෝගෝලයේ ඉහළගත් උෂ්ණත්වය දුවේ පුතේ සාමාන්‍ය ඍණ 90 දක්වා අඩු වෙනවා. උෂ්ණත්වය ඍණ 90 දක්වා අඩු වෙනවා. මෙසෝගෝලයේ ඉහළ සීමාවට අපි කියනවා මෙසෝ මණ්ඩලය කියලා. මෙසෝගෝලයේ ඉහළ සීමාවට කියන මොකද්ද? මෙසෝ මණ්ඩලය. මෙසෝ මණ්ඩලයට ඉහළින් තමයි තාපගෝලය තියෙන්නේ. මෙසෝ මණ්ඩලයට ඉහළින් තමයි තාපගෝලය තියෙන්නේ. මේ තාපගෝලය සාමාන්‍ය කිලෝමීටර් 80ක ඉඳලා කිලෝමීටර් 120 දක්වා ඉහළට පැතිරෙනවා. කිලෝමීටර් 80ක ඉඳලා කිලෝමීටර් 120 දක්වා පැතිරෙනවා. මේක අධික උෂ්ණත්වයක් සහිතයි. ඒ නිසා මේක උෂ්ණ ගෝලය කියලා කියනවා. ගොඩක් වෙලාවට අයනාංශු බහුලයි, සූර්ය විකිරණය වැඩි ප්‍රමාණයක්
නේ අහිතකර කිරණ වර්ග විශාල ප්‍රමාණයක් ඍජුවම මේ ස්තරයටපත් වෙනවා. ඒ නිසාම සෙන්ටිග්‍රේඩ් 1200කට වගේ වැඩි අධික උෂ්ණත්වයක් තියෙනවා. නේ? ඊටාම අධික උෂ්ණත්වයක් තියෙන වායු සංයුති ඊටාම අඩුයි. ඊටාම අඩුයි. නේ? වායුගෝලයේ ඊටාම අඩු වායු සංයුතියක් තියෙන ස්තරයක්. මේක කිලෝමීටර් 120කින් විතර අවසන් වෙලා එතන ඉඳලා වායුගෝලයේ අවසන් වන තුරාවට අපිට හම්බ වෙනා මොකද්ද? අජට ගෝලය. නැත්නම් අභ්‍යවකාශය. නේ? මේක තමයි වායුගෝලයේ අවසානයේ බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේක තමයි ඔබට 10 වසරේදී ඔබ 11 වසර විභාගයට ලියන්න අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට ගොඩක් වෙලාට එන දෙවෙනි ප්‍රශ්නට එන්න පුළුවන්. මේ පළවෙනි පාඩමේ ඉතාම වැඩිම අවස්ථාවක් ඇවිල්ලා තියෙන වායුගෝලය සම්බන්ධ කතාව. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි හිතනවා ඔබට යම් දෙයක් මේක ඇතුලේ ලැබෙන්නේ නැති. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න දිමුතු අසංක ලියනගේ කියන YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔබට ඉස්සරහටත් තවත් පාඩම් එකක ගණනාවක් ඔබේ විභාගයට උදව්වක් විදියට එකතු කරන්න අපි සූදානම්.